dari siapa yang terpatera, tak menjadi persoalan adalah satu kata. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Siyataviyaso dvenalakalapiyo Anyamanya nisaya kiri, evameva kona rupacya vinyana vinyana pacya nama rupam, nama rupacya salayatana salayatana pacya passo, passo pacya vedana vedana pacya tanna, tanna pacya upadana upadana pacya bhav, bhav pacya jati. Jati patya jara maranam soka paridev dukha domana supayasa sambhavanti. Shraddha buddhi sambhana පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක පස්වෙනි දවසේ ගත කරන අවස්ථාව ඒ වැඩමුළුව සඳහා දේශනා මාලාවට ප්‍රස්තුති වශයෙන් කියාගත්තේ පටිච්චසමුප්පාදේ අපි මේ වෙනකොට ඒ සඳහා අවස්ථා හතරක් වහු කරලා තියෙනවා දේශනා හතරක් වහු කරලා තියෙනවා. අපි අද මේ පස්වෙනි දේශනාවට ආරම්භයක් ලබා ගන්නයි මේ නලකලාප සූත්‍රය විද්‍යාවයි. මේ අපි කතා කරන බලාපොරොත්තු ප්‍රස්තුතය බොහොම සංකීර්ණතාවට උත්සුක දෙන විවිධ පැතිවලින් විවිධ අර්ථකථන යොමු වෙච්ච ඒ වගේම වටහා ගන්නකොට විවිධ ක්‍රමවලට විවිධ අය වටහා ගන්න විශේෂයෙන්ම කියනවා මේ වටහා ගැනීමත් එක්ක ඒ පුද්ගලයාගේ විශේෂ පෞෂත්ව වෙනස්කම් උචස්කම් වෙනස් වීම කදින්ම බලපාන සම්දිස්ථානය. අපි මුලින් කියනපු කතා ක්‍රමයට මාර්ගයන් වලුත් දොළොස්ආකාර ප්‍රතිසම්පාදයන් අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ විඥාන පත්‍ය නාම රූප කියන විඥානය නිසා නාම රූප හටගන්නවා. ඉතින් මේක මේ කනාලකලාප සූත්‍රයේ වෙන්නලා තියෙන මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශය. නමුත් ඒක තේරවාදී සම්මත ත්‍රිපිටක ග්‍රන්ථාරූප ක්‍රමයක් විදිහට තේරුම් ගන්න තියෙනවා. මේ නාම රූප සහ විඥාන දෙක අතර අන්‍යමඤ්ඤ ප්‍රත්‍යය එකිනෙක පීඩාසිතී උපමානකට පෙන්නන්නේ බටකොටු මිටි දෙකක් එකට හේතු කරලා තියෙනවා. බටකොටු මිටියක් අරගත්තාම විශේෂ උගක් පළල් වෙන්නේ ඒ බටකොටු මිටිය තනියම හිටගෙන ඉන්න පුළුවන් තරමට මහතට හදාගන්නවා. ඉතින් එහෙම හදාගත්ත ලොකු බටකොටු මිටි දෙකක් එකිනෙකට හේතු වෙලා ඉන්න විදිහට තිබ්බොත් එක බටකොටු මිටියක් අනෙක් කොටු මිටිය කෙලින් කියාගෙන උදව් කරනවා. එතකොට මේ බටකොටු මිටිය මේ බටකොටු මිටිය කෙලින් කියාගෙන උදව් කරනවා. එකක් ඇද්දොත් අනිකට මේක ඇද්දොත් ඒක මේක කියන අන්‍යමඤ්ඤ ප්‍රත්‍යය කියලා. එකිනෙකාට උදව් කරනවා. මෙතන දෙන්නයි එකිනෙකාට උදව් දෙන්නේ ඒක කරකට උදව් කරන්නේ. මේක තමයි මේ විඥානය සහ නාම රූපය අතර තියෙන සම්බන්ධතාවය නිකන් සාමාන්‍ය ලෞකික රූපකයක් නෙවෙයි උපමාවක් වගේ නිදර්ශනයක් වගේ හරියට සාමාන්‍ය පෙන්වන්න ආපු අවස්ථාවක්. ඒ මොකද මේ දෙන්නා එක්කෙනෙකුටවත් තනියම ඉන්න බෑ. දෙන්න එකිනෙකාට පිටකසා ගැනීම තමයි හේතු වීමෙන් තමයි කතා කරන්නේ. ඉතින් මේක සංසාර චක්‍රය පැවැත්වීමට ඉතාමත්ම සියුම් ඉතාමත් ප්‍රයෝගකාරී විදියට සූක්ෂම විදියට නිතර දෙවේ සිදුවෙන දෙයක්. ඉතින් මේක මේ කරන්නේ එනනම් මේක අපිට ප්‍රයෝජන ගන්න හොඳම ක්‍රමය තමයි මේ බව සූත්‍රමය වශයෙන් කෝ ආහාර දැනගන්න ඕනේ. එහෙම නැත්නම් චින්තාමය වශයෙන් එක අපි ගන්න අනිකුත් මූල ධර්ම වලට සමාන තර්ක ක්‍රමයේ
මේකට නැත්තම් අනුමය ඥාන අනුමාන ඥාන මාර්ගයෙන් මේක තේරුම් ගන්න. මේ දෙකම උදව් වෙනවා භාවනාවේදී මේක වටහා ගන්න. ප්‍රත්‍යක්ෂ කිරීමට. නමුත් මේ භාවනාව වටහා ගැනීම ඔය පොත්පත්වල ගැනීමට වැඩිය හිතාවතා ගන්නවට වැඩිය බොහෝමත්ම ලොකු එකක් කරනවා. ඉතින් ඒකට එන්න අමාරුයි අර කියන අසාධන ගැනීම නැතුව නැත්නම් බෞද්ධ බව නැතුව ඒක නැත්නම් ඇක්චුලිටි තමන් කල්පනා කරලා කලින් තේරුම් ගන්න නොතිබුණොත් භාවනා කරුවොත් මේක තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේක නිසා මේක දුෂ්කරයි අමාරුයි ගැඹුරුයි කියලා පැත්තක දාලා ඉඳලා හරියන්නේ. වන භාවනා කරන අතර පුළුවන් තරම් හිතාගන්න මේ සංසාර දැකී කියන එක මේ සෑම චිත්තක්ෂණයකම වදිනවා. ඒක මේ කලින් ගෙන ආපු එකක් දිගට ගෙනිනවත් නෙවෙයි. මත්තර එන්න තියෙන එකක් නිසා දුක් විඳිනවත් නෙවෙයි. මේ චිත්තක්ෂණයමයි මේ දුක උපදින්නේ. උපදින තාක් උපදින දුක. මේ චිත්තක්ෂණයමයි යෝග නිරුද්ධ වෙන්නේ. නිරුද්ධ වෙන තාක් නිරුද්ධ වෙන්නේ දුක. ඉතින් ඒ නිසා උගවදෙනෙක් හිතනවා මේ දුක ගැන මේ හොයන බලන එක දුකක් කියලා. බලු බලපත් නම් එහෙම තමයි වෙන්නේ. නරක දෙයක් අසුබ දෙයක් ගැන විතර කතා කරන එක අසුබ දෙයක් නරක දෙයක් කියලා වගේ තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේ දේවල් සුබේකින් වසාගෙන නැත්නම් සුබයක් පැත්තට හිත දාලා මේ නරක දේවල් කතා නොකර ජීවත් වෙන තාක්කල් අපිට කවදාකවත් මේ නාම රූප නිසා විඥානය නිසා නාම රූපයක් එක්ක වෙලා හට ගන්නා ක්‍රමය ගැන මේ ලෞකික සම්පන්න මාර්ගයෙන් හිතුව ගන්න වෙන්නේ. මොකද හේතුව මේක අසුභයක්. නැත්නම් සංසාර දුකක් ගැන කතා කරන නිසා දුක ගැන කතා කිරීමත් දුකක් කියන මූලික උපමානය අපි ඉන්නේ. මේකදී සර්වඥ වහන්සේ මෙහෙම දේශනා කරනවා මානෙ මේ සංසාර දුක නම් දුකයි නෙවෙයි කියන්න පුළුවන් කටක් මේ ලෝකේ නෑ. දුකම තමයි. ඒක පිළිබඳව කිසිම වාදයක් නැහැ. නමුත් මේ දුක බව අවබෝධ කිරීම තරම් මිහිරි දෙයක් මුළු ලෝකෙම නැහැ. ඉතින් මේ දුකයි කියලා ඒක අමතක කරලා සැපයෙන් මේක වසාගෙන ඒ කියන්නේ මේ සුගර් කෝටින් කතාන කියලා පසායන ජීවත් වෙන හදන ජීවිතය තමයි කාම භෝගී ජීවිතය. ඒක නිකන් කියන්නේ මේ කාඩුවක දාන්නේ මේ පැය ගාලා ඒක ලේව කනවා කියන්නේ. ඒක නැත්නම් මේ දැලිපියෙන් දීකිරි කණ්ඩායමක් කියන්නේ. කාම භෝගී කියන එක තමයි හොඳටම දන්න මේක කනකොට මිහිරි රසයක් දැනනකොට කන වාර දිවට නම් කන. ඒක හොඳයි කියලා හිතනවා මේ දුක ගැන අවබෝධ කරගන්නට ඒක ගැන කතා කරනකොට දුක ගැන දැනගන්නට වැඩි. ඉතින් ඒක තමයි මේ සාමාන්‍ය ධර්මෝලයට වැඩි. මේ සර්වඥ සත්‍යාරණ කරනවා. මේ දුක බව හැබැයි නමුත් මේ ගැන අවබෝධ කරලා සුත්තමයේ වශයෙන් අවබෝධ කිරීම, චින්තාමයේ වශයෙන් අවබෝධ කිරීම සහ භාවනා වශයෙන් සාක්ෂාත් කිරීම විසර සතක්. ඒකට මීරියාවක් අමුත්‍යක් මනුෂ්‍යයාට පමණක් කැප වෙන මොනම දෙයක් නැහැ. ඉතින් අපිට මේක ගන්න කරාවි වැටි හරි මේ නාම රූප නිසා විඥානය පහළ වෙන හැටි විඥාන නිසා නාම රූප පහළ වෙන හැටි තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න මෙහා කිට්ටු කරනවා මරනවා. කිට්ටු කරනවා. එන්නේ හිම්බත් කරනවා. ඒක හරියට කියනවා නම් ඔය බොක්සිං ගන්නකොට මේ ප්‍රතිමාල වේදෙන්නේ කිසිවක් කරලා නිරීක්ෂක ප්‍රේක්ෂක වට වෙලා ඒ වගේම විනිශ්චයකාරයෙක් ලඟ වෙලා ඒ දෙන්නට හොඳටම කුස්තිය ගන්නවා. කවදාකවත් පළවෙනි කවුම ගහලා ප්‍රතිමාලය දිනුවයි කියලා ඒ විනිශ්චය කෙරේ. ඒක විනාඩි 15ක මේකේදී ආයෙත් දාන දෙනවා. ඔයගේ වට 10ක් 15ක් යනවා. ඒ අටකනද දෙන්නම එහෙමත්. එක්කෙනෙක් නෙමෙයි. එම්බත් වෙලා අන්තිමට මොකක් හරි එක එකනක බලශක්තිය නිසා හෝ කර්ම බලය නිසා හෝ මොන නිසාවක් හෝ එක්කෙනෙක් අනිත් කෙනෙකුට නොකවුටක් දීපු වෙලාවේ වැඩිච්ච මනසට 10ට ගන්න කරගන්න බැරි වෙනකම් වැඩිලා හිතියොත් පිළිච්චේ. ඒක නැත්නම් එක සැරයක් කරනකොට දෙසරයක් කරනකොට එක වටයකින් දිනනකොට දෙවටකින් දිනනකොට පිනන්න බෑ. ඒ වගේ තමයි පරිසම්පාදයේ 12 වටයක් තියෙනවා. ওই වටේදී මේ අවිද්‍යාව කියන එක
දැනුම ලබා ගන්නට ඒ වගේම සංස්කාර පිළිබඳ පිළිබඳව දැනුම ලබා ගන්නට විඥානය පිළිබඳ දැනුම ලබා ගන්නට නාම රූපය පිළිබඳ දැනුම ලබා ගන්නට මේ නිවන් දකින්න තරම් මද ජයග්‍රහණ ප්‍රකාශ කරන්න පුළුවන්. කොබ තණ්හාපච්චා මේ වේදනාපච්චා තණ්හා කියන තැනට ගිහින් එතන තමයි කඩලා. දැන් කරන්නේ මේක හිම්බත් කරන්නේ කිට්ටු කරන්නේ. නමුත් ඒ කිට්ටු කරන්නේ නැතුව කඩන්න බෑ. ඒ තමයි කිට්ටු කිරීම තමයි මේ නිසා අපේ වැඩ පිළිවෙලක් තියෙනවා ප්‍රතිපල. ප්‍රතිපල කියන්නේ ඒක වරෝකින් එක ඊයේකින් ඉවර කරන්න බෑ. නැවත නැවතත් ඒකම කර යනකොට ඥාන්තම තමයි. තමයි විඥානේ අලුතෙන් නාම රූප ඇති කරන හැටි, ඒ නාම රූප නැවතත් කර ඇති කරන්න උදව් වෙච්ච විඥානයට පණ දෙන හැටි, බල එකක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි, හතරක් නෙවෙයි, අනන්ත අප්‍රමාණ කාලයක් මේ යෝග ජීවිතයේ හැදෙන්නේ. මේ කර්මස්ථාන සඳහන් කරන්නේ ආදීයති භාවේති බහුලීකරෝති කියන. ආශේවති කියලා කියන්නේ අපි යම් චේතනාවකින් අලුත් යමක් කරාට සැලසුම් කරනවා එකම අපේ ජීවිතයේ අලුත් වෙන අලුත් නාම රූප පහළ වෙන හැටි පිළිබඳව කොතනකදී හරි ඉස්සල්ලාම අරගෙන මේක දැක ගන්න. ආශ්‍රය කරනවා. මමයි මගේ ජීවිතය අලුත් කරගන්නේ අලුත් වාරයක් පාසා අලුත් නාම රූප මේක ඇති. ඒ අලුත් ඇති නාම රූප නැවත අලුත් විඥානයකට අලුත් මේ ඔපමට්ටමකට තෙදකට විඥානයපත් කරනවා කියන එක භාවනාවේ අහුවෙන දෙයක්. ඒ වෙලාවේදී අපි හොඳට ඇසුරු කරන්න ඕනේ මේක ඇලි ගන්න. දැක ගන්න. මේ ඇසුරු කරාට ආශේවටි කිව්වට භාවනා ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්නේ නැහැ නිවන් දකින්න බෑ. ඊට පස්සේ භාවේටි අන්නේක නැවත නැවතත් දැක ගන්නා සුළුවට නැවත ඒක මතුවෙන කාලෙට අපේ ජීවිතේ අනුග්‍රහ කරනවා. ජීවිතයට හදාගන්න අර පරණ ජීවිත කාර්යවල වෙනස් කරන්න නැතුව ටිකෙන් කලාසුකින් දක්වපේක නැවත නැවතත් දක්නාසුළු කාලෙට යනකොට මේකේ ක්‍රම සහ විදි ඒ පුදුලට තේරෙනවා. සතියෙන් සහ ප්‍රමාදික කටයුතු කරනකොට අනන්තවත් අපි විශ්ින්න අලුත් ප්‍රාර්ථනා ඇති කරගනිමින් අලුත් ලෝභකම් ඇති කරගනිමින් තණ්හාව ඇති කරගනිමින් මාන ඇති කරගනිමින් දෘෂ්ටි ඇති කරගනිමින් ජීවිතය අලුත් කරගන්න. අලුත් කරන හැම වෙලාවෙදීම නාම රූප ධර්ම අලුත් වෙනවා. ඒ අලුත් නාම රූප ධර්ම මත පාරවන විඥානයේ එන්නේ අර ලෝභය, දෝෂය, මොහය, ඒකට තණ්හාව ඇති වඩමින් ඒ දෙන්න වැඩේ කරන්නේ. ඔක දකින්න මොකද වෙන්නේ? අලුතෙන් ආසාවල් අලුතෙන් බලාපොරොත්තු අලුතෙන් ප්‍රාර්ථනා අලුතෙන් චේතනා පහළ කරන චිත්තක්ෂණය පාස විඥාන අලුත් වෙන බව දැනගෙන එවැනි අවස්ථාවල් අඩු වෙන කාලෙට අලුත් චේතනා අලුත් ප්‍රාර්ථනා අලුත් අධිෂ්ඨාන මොනවාක් කරන්නේ නැතුව ඒ යන කාලෙට බලන්න පුළුවන් මොහොත් ඒ විඥාන පහළ වෙන විඥාන සාරුත් කියනකුත් වෙනවා. නමුත් අපි විසින් එකට පොහොර දැමීමක් හෝ ඒකට දෙවිකීමක් වෙන්නේ නැහැ. ඒකෝද මේ දෙක චිත් වෙන්න පටන් ගන්නවා. ඒකෝද මේ දෙක එන්නේ එකක් ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙලකට යාන්ත්‍රණේ තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හෙම්බත් වෙනවා මේ දෙක. ඉතින් මේ හෙම්බත් කරන වැඩ පිළිවෙල නිසායි විපස්සනා කියන්නේ දුක්ඛාපටිපද. ඔය වැඩ පිළිවෙල හරිය දුක් කියලා කියනවා. මොකද හේතුව අලුත් ප්‍රාර්ථනා අලුත් ලෝභ අලුත් ආදාව අලුත් චේතනා මොකක්වත්ම දානවා නේද? ගෙනාන්ගේ කරකෙන්නන්න බලන්න. ඕනෝකෙන් තමයි භාවිකා කියන කටයුත්ත දෙන්නේ. ඊට පස්සේ බහුලීකත වෙන්නේ කොහොමද? මේක තමයි ඇඟට ජීර්ණ වුණාට පස්සේ යෝගාවචර ජීවිතේ තමන්ට හුරු වුණාට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ මෙතෙක් කල වෙන්දරලා බලන්න ඉපෙක මෙන්න මේ අසුරේදී වැඩි වෙනවා. මේ ස්ථානෙද වැඩි වෙනවා. මෙන්න මේ විදිහට භාවනා කරනකොට වැඩි වෙනවා කියලා ඒකට ගැළපෙන යෝග ජීවිතයකට පූර්ණ කාලීනව බැසගෙන හෝ අනිත් දේවල් වලට වඩා ලොකු
ගෞරවයක් හම්බුවක් කියලා කරනකොට අර චිත්ත කිරීම, කෙන්චි කිරීම, මෙම්බත් කිරීම දික්කටම බරපතල කාර්ය කරන්න පුළුවන්. ඒක ඇත්තටම කියනවා ඉබේ වෙන දෙයක්. අත්‍යවශ්‍ය දේ, වැදගත්ම දේ තමයි ඉස්සල්ලා මේ ආශ්‍රය කියලා ගන්න. මොකද මේ විඥානයේ නිසා නාම රූප පහළ වෙන හැටි, ඒ නාම රූප නැවතත් අපිට අර ඇති කරපු විඥානයට උදව් කරන හැටි කියන කාරණාව හරි පුදුමාකාර විදිහට මේ නාට්‍යවල, මේ චිත්‍රපටවල, සින්දුවල, ජනකතාවල එදිනදා ජීවිතය අනන්තවත් ඒ රාගයන් එකිනෙකා පිට කතා කරනවා. අපිට පිට කතා ගන්න බෑනේ. අනිත් කෙනාට කියන මචං මගේ පිට කතාව මම ඔබේ පිට කරනවා. මෙහෙම නැතිව පිට ඇහිලා කතා කරන්න බෑ. විශේෂයෙන් අංග පහක් තුනක් එහෙම කොහොමද කතා කරන්නේ? ඒක කන්නාමාන පිට වැඩි වුණොත් තරවුත් විඥානේ නාම රූප ඇති කරන හැටි නාම රූප විඥානය ඇති කරන හැටි දැක ගන්න බැහැ. ඉතින් මේක උපමාවක් පෙන්නන්නේ මේ අටුවාවේ දක්වන සාමාන්‍ය දක්වන උපමාවක් විදිහට යම් රජ කෙනෙක් සේනාපතියෙක් හෝ ආදිපාදිවරයෙක් හෝ ඇමතිවරයෙක් පත් කරලා ඒ ඇමතිවරයාට කතා කරලා කියනවා උඹේ ඇමතිකම මේ සේනාධිපතිකම නැත්නම් පාපතරමයි දුන්නේ මම දීපු නිසා උඹට විධායක බල කරලා ලැබෙන්නේ. උඹට මම නොදුන්නා නම් උඹ කිව්වම ගන්නේ මුලේ විධායක බල කරලා නැහැ. ඒ නිසා නොදුන්නා නම් ඔබ කවුද? මම දුන්න නිසා ඔබ අද මේ දේ කලගලන ඒක මතක තියාගන්න ඕක මම දුන්නේ. උඹට හිටියට ඒක මම දුන්නේ කියලා හැම වෙලාවෙම ප්‍රතික්‍රියා. ඒ තමන්ගේ කමිටු මණ්ඩලයේ නැත්තන්ට නොදැනෙන්න නමුත් බලපෑම්. නමුත් ඒ ඇමති මණ්ඩලයට පුළුවන් වෙලාවක කතා කරන්න ඔබතුමා රජ කෙරෙන්නේ අපි. ඇමති මණ්ඩලයේ තීන්දුව කිව්වේ නැත්තම් වරතුණු දාලා. ඇමති මණ්ඩලයේ තීන්දුව කරේ නැත්තම් මෙයා රජ කෙනෙක් කියලා ඉෂකම්වක් කරන්න අවසර නොදුන්නා නම් රජ රාජ්‍යත්ව ප්‍රකාශිත කරන්න බෑ. ඉතින් මනෝවිද්‍යාව කියන්න පුළුවන් අපි ලෝකේ ඔබතුමා වෙනකොට රජ මනුස්සු හතරපදෙනෙක් හිටියා. යහතරපදෙනෙක් කවුද තෝරන්නේ කියන එක තීන්දුව කිරුව ඔබ යහතරපදෙනා අපි නම ඔබතුමා තෝරනවා. ඒකල අපි ඔබතුමාට රාජාභිෂේකය කරා. ඊට පස්සේ ඔබතුමාට විධායක බලය ලැබුණා. ඒ නිසා මේ ඇමති මණ්ඩලය ඔබතුමා පත් කළා. කීනික ඇමති මණ්ඩලෙත් නම්බුවක් හිතේ. අනිවාර්යයෙන් ඇමති මණ්ඩලය දු රජකම් කරන්න බෑ. රජුන්ට ඒ වගේම ඇමති මණ්ඩලයට රජුණාසු ඔළුවකුත් නැහැ. එතන කඩයි වලට සම්බන්ධලා තියෙනවා වගේ මේ දෙකොල්ල අතර තියෙන මේ අනිමඤ්ඤ ප්‍රත්‍යය උගාවක් වෙලාවට තෝරන්නේ මේ ජීවිතේ බැලලා ගිහිල්ලා මේ විඥානයේ අලුතෙන් පහළ වෙන මෞර්ය පහළ වෙන නාම රූපේ පිළිසිඳ ගන්න අවස්ථාව තමයි නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන එක තේරුම් ගන්න. මේ විඥානයේ නිසයි මේ අලුතෙන් ප්‍රතිසන්දියකට පණන්නේ. මෞර්ය කියන කල රූපයකට විඥානය බැස ගැනීමෙන් තමයි මේ නාම රූපේ ජීවියක් බවටපත් වෙන්න පණ දෙන්නේ. නැත්නම් අවිඥානික විඥාන අපි කියන්නේ මෘතයක් වගේ කියලා. අවිඥාන වෙන්නේ මාර්ගය. ඒ වගේම මෞර්යයේ ඒකේ නාම රූප කොටස් වල විඥානය දැසගත්ත ඒ නාම රූපය ජීවියක් බවටපත් වෙනවා. ඉතින් ඒකදී දානසෝත්‍රේ දක්වන ක්‍රමයට සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙත් එක්ක පවත්වන සාකච්ඡාවක් විදිහට තමයි මතක් කරන්නේ. ආනන්ද යම් අවකුසක තියෙන ඒ කල බීජයේ විඥානයක් බැසගත්තේ නැත්නම් ඒ කල රූපය ආත්ම මනුෂ්‍යෙක් වගේ පැකියෙක් බවට දරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. දෙකම ඒ නිසා අනිවාර්යයෙන්ම කල රූපේ ජීවිතයක් බවට පත් කරන විඥාන. ඒ වගේම තමයි විඥානය ගියාට ඒ මෞර්යයේ ඒ වෙනකොට සූදානම් වෙච්ච කල රූපයක් නැත්නම් විඥානයට බහැරන්න බෑ. එතකොට මේ කලල රූපේ තමයි විඥානයට බැස ගන්න පිටකසකස් කරන්නේ. එහෙම සකස් වෙන්නේ නැත්නම් විඥානයට බැස ගන්න බැහැ. ඒක නාම රූපෙට කියන්න පුළුවන්. අපි මේ වෙලාවේ සූදානම් හිටපු නිසායි විඥානයට බැස ගැනීමක් කරන්නේ. අන්න විදිහට හේතු කාරණා දැක්වීම දෙන්නවා. ඒ දෙන්නට අනිමඤ්ඤ ප්‍රත්‍ය වීමේ අලුත් ජීවිතේ පිළිවෙල. ඉතින් මේක පිළිබඳව ථේරවාද ශාසනයේ සම්පූර්ණ
විස්තරයක් දෙන්න උත්සාහ කරනවා. අපි මහායාන ධර්මයේ සම්පූර්ණයෙන්ම උත්තර දෙන ක්‍රමයක් හදලා තියෙනවා. මේකේ කාටද පොඩි පරහක්. කොයිදකට චිත්තක්ෂණයක හෝ වෙනසක් තියෙනවා කියලා මහායාන පිළිගන්නවා. ථේරවාදය පිළිගන්නවා. ඒකට චිත්තක්ෂණයකට වෙනසක් නැත කියලා. මම කිවිදේක ගැන නෑ ඒ පැත්තට අපි සාකච්ඡා කරනවා. මොකද ඒක අපිට කවදාවත් මුච් එක ගන්න බැහැ. ඒක දරුවචනාන්ති මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච දවසේ ඊළඟ අහලා කරුණාකර දැනගන්න. නමුත් මම කැමති ඒ වෙනුවට මේක මේ නැරෙන්නේ ඉස්සෙල්ලා මේ ජීවිතේ වෙන හැටි ගැන පොඩ්ඩක් සම්බන්ධ කරගන්න. එතකොට අපිට ඒක විපස්සනාට ගොඩක් උදව් උපකාර වෙනවා. හැබැයි සමහර විචක ඒ ඉතිපත් කරන ක්‍රමයේ පොතේ නෑ කියලා චෝදනාවෙන්වත් ඉතින් තියෙන පැත්තක දැම්මම තමයි. නමුත් මේක ඒ විදිහට ප්‍රයෝජන අරගෙන තමයි තෘෂ්ණාව කෙටු කරන්න පුළුවන්. ආශාවල් අඩු කරන්න පුළුවන්. චේතනාවල් පිළිබඳව අල්පයෙන් බලන්න පුළුවන් නම් ඒකකින් පරෝධනයි වැඩ ගන්න පුළුවන්. ඒක සඳහා අපි ඒ විග්‍රහය සඳහා අපි පටන් අරගනිමු අවිද්‍යාව නිසා කොහොමද සංස්කාර පහළ වෙන්නේ. අවිද්‍යාව කියන්නේ අපි තේරුම් ගත්තේ ඇත්ත ඇති හැටියට දැනගන්න බැරි කම. නැත්නම් අඥාන. අපේ පුචාචන මනසට කවදාකවත් 100% දැනුම ලබන්න බෑ. අපි දලන දර්ශනයක් ගත්තා. ඇහැකන දිවනාසේ කයමන කියන සදින්ජයේ 6 දිනාටම එකවර යමක් බලන්න කියන්න ආරම්භ දකින්න බෑ. එකක් ගන්නකොට අනිත්‍යව යටපත් වෙන නිසා මේ ඉන්දියාවෙන් එකයි ඇති කරගන්න නමුත් එයා පෙන්වන්න හදනවම සියල්ල දැක්කයි. ඒ නිසා මූලික වශයෙන් සියල්ල නොදකින්න බව එක ඉන්ද්‍රියක් වැඩ කරනකොට අනික් ඉන්ද්‍රියන් මොහා කරන ගැතියෙම තාක්කෙන් පෙරලා දෙන්න පුළුවන්. නමුත් මේ ඉන්ද්‍රයන්ගෙන් ලබාගත් දේ 100%ක්ම බවට පොඹල දක්වන ගැතිය. මේ ඉන්ද්‍රයන් විසින් ඇති කරන පුරුද්ද ජම්ම ගැතිය. එතකොට වැඩි හරියක් තියෙන්නේ දැක්කයි කියන හිතන. ඒක නිසා අවිද්‍යාවට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය නොදැන. දෙක තමයි වැරදියට වටහා. අපපටිපත්‍ය අවිද්‍යාව, මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. උන්වය දෙක මුළු සංසාර පුරාම අපි කියනවා. අපි මම අහුවයි කියලා කිව්වට ඒක අපි අහුවයි කියලා අපි හිතාගන්න જાති ගොඩාක් තියෙනවා. ඇත්ත හැමකට නැතුවනේ. මේකට නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. මුල් සතරවසේ මුල් කාලේ විශ්වසිය හතරේ වෙන කාලේ රුසියාවේ ඉඳලා තියෙනවා ගෝජස් කියලා මොනසේ කියන්නේ මේ ලෝකේ මූලික ආගම ධර්ම මොකක්ද කියලා හොයන්න ගිහින් හොඳ අවබෝධයක් ඇති වෙවිලා කණ්ඩායමේ ආයත නැවත බණ කියනවා. ඒ බණ කියනකොට විස්තර කරලා තියෙනවා මේ සෑම ආගමක් නැති වෙලා තියෙන මූලික ප්‍රභාවයකින් එතකොට මෙච්චර අවුලක් තිබෙන්නේ නැහැ. ඒ කාලේ තුන් දේවල් දැන් මේ එක එක ක්‍රමවලට කැඩලා බෙදලා ගිහිල්ලා දැන් මේ මූලික දේවල් නැතිලා මේ ආගම් බාටපත්ලා මේක සංකර වෙලා තියෙන්නේ. ඒතර මුල් දේවල් වලට ගහන මේෂේ කියලා අහකට මේ එළොවින් ගෙන ආපු දේවල් කියලා බණ කියනවා. ඒ බණ කියනකොට ඒ දේශන පවත්වනවා. ගාපලට කන්සෙප්ට් එක මොකද තියෙන්නේ? ඒ කියන්නේ විශාල පෙරක් කලින්. ඊට පස්සේ මේ දේශන පවත්වනකොට මේ දේශන අහන්න ඉන්න කට්ටිය පස්සේ යාකිනවලු පැහැදිලි යමක් තියෙනවා අහන්නේ. ඉතින් ඒකට කවුරුහරි කියනවා ගොඩක් යන ඔබතුමා පොඩ්ඩක් ඉස්සරහ මෙහෙම කිව්වා. ඒක මෙන්න මෙහෙම ගැලපෙන්නේ නැහැ නේද කියලා ඒ බුක්කලා කිව්වොත් එහෙම බැරිලා ඔබතුමා දැන් මේක ඉස්සලා පොඩ්ඩකට කිව්වා නේද කියලා ගොඩක් වහාම නතර කියනලු මෙහෙම කියන්නේ. ගොඩක් කිව්වා කියන්නේ මට ඇහුනේ මේමයි කියලා කියන්නේ. කවදාහක් මම කිව්වේ ඕගලන්ට ඇහෙන්නේ නැහැ. ඕගොල්ලන්ටම දේවල්. ඉතින් මං කිව්වා ඒක ඔය හිතානින්නේ කාට ඇහිච්චද? ඒක නෙවෙයි මං කියන්නේ. ඒ නිසා වරද ප්‍රශ්නේ වර්ණගන්නේ කියනවලු. ඔබතුමා කිව්වා ඒක එපා. මට ඇහුනේ නෙවෙයි. ඒ තරමටම එක වචනයක් අහුවහම 10 ආකාරයකට තේරෙනවා. ඕක තමයි විපස්සනා ජීවිතේ තියෙන රසවත්ම පැත්ත. අපිම එකම පුද්ගලයාට 16ක් අහුවොත් මෙතන 10 ආකාරයකට තියෙනවා. බුදුහාමුදුරුවෝ රූපයක් කරගෙන කියවන්නේ 16ක්. 10 ආකාරයකට තියෙනවා.
එකම දේ. ඒ මොකද අපි උකහා ගන්නකොට සුකුත් තියෙනවා. උකහා ගත්තයි කියලා අපි අතින් දානකොට සුකුත් තියෙනවා. මෙන්න මේ කැක්ක කුරුද්ද නිසා අපිට මේ ලෝකේ තියෙන දේවල් වලින් සමහරක් ප්‍රිය වෙනවා සමහරක් අප්‍රිය වෙනවා. ඒ මොකද අපි භාගයෙන් නැති. අංග සම්පූර්ණ දැක්කේ නැහැ. අංග සම්පූර්ණ දැක්කම මේ ලෝකේ තෝරන්න දෙයක් නැහැ. ඒක බලාගෙන පහළ වෙලා තියෙන දේවල් ඕක හොඳයි මේක නරකයි මේක මංගලයි මේක මංගලයි කියන දෙයක් නැහැ. අර අර්ධ දැනුම නිසා බාහිර ගන්නේ කල නිසා කුණු වෙන්න බලනවා. ඉතින් ඒකවල සංස්කාර මොකද කරන්නේ? එකතු කරන්න පටන් ගන්න හොඳ දේවල් එකතු කරනවා නරක දේවල් අයින් කරනවා. මෙන්න මේ දේ කරනකොට ඒ කියන්නේ අවිද්‍යාව නිසා අර්ධ දැනුම නිසා අපි සමහරක් ඒවට මනාව වෙනවා සමහරක් ඒවට අමනාප වෙනවා. මෙන්න මේ මනාවමනාප ගති අනුව තමයි රැස් කිරීම ඇති. රැස් කරන්න ඕනකමක් නැහැ සියල්ල සමානව දකින්න සියල්ල සමානව නැත්නම් සියල්ල ඇති හැටින් දකින්න. මෙන්න මේ විදිහට අවිද්‍යාවේ අර්ධ දැනුම නිසා සංස්කාර කියන සමහ එකතු වීම ගතිය නිසා අනිවාර්යයෙන්ම සංස්කාර ඇති වෙනකොට චේතනා පහළ වෙනවා එකතු කරපු දේ වැඩි කරන්න නැත්තම් මට කරදර කරන දේ නැති කරන්න නැත්තම් කියලා නිතරම චේතනා පහළ කරනවා. අපි හිතමු දැන් අපිට එදිනදා වැඩක චේතනාවක් පහළ වෙච්ච අවස්ථාවක්. අපි හිතනවා ඉගෙන ගන්න කාලේ මම දොස්තර කෙනෙක් වෙන්න ඕන. ඒ නැත්තම් ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ඕන. මොකක් හරි අපි හිතනවා. ඒ හිතනත් එක්කම ඒ අපි හිතින් මවා ගන්න චරිතයට අනුව උද්‍යෝගිමත් මමෙක් උද්‍යෝගිමත් ආත්මයක් ඇති. අපි හිතේ ලෝකේ විකාරන මම දොස්තර කෙනෙක් වෙච්චාම මෙන්න මෙමය කරන්න කියලා ඒ ඇති කරගන්න මම එහෙම නැත්නම් ඒ ඉස්සරහට ගන්න ප්‍රක්ෂේපණේ කවදාකවත් මේ දැනෙන්න තත්ත්වෙ නෙමෙයි. ඒකදී අලුත් එකක්, ඒකදී නවම එකක්, ඒකදී කුතුහල දැනෙන එකක්. ඉතින් ඒක නිතරම ගන්න බෑ. ඒ නිසා මේ මට්ටමට ජීවත් වීමට දැඩි අදිෂ්ඨාන ගන්න වෙනවා. දැඩි ප්‍රාර්ථනා කරන්න වෙනවා. දැඩි ක්‍රියාමාර්ග ගන්න වෙනවා. මේ ක්‍රියාමාර්ග ගැනීමේදී සමහරක් අපේ රුචිජකම් පාවා දෙන්නත් වෙනවා. දැඩි අදිස්ථාන ගන්න. ඒකට මොකද වෙන්නේ? අර අලුතින් ඇති කරපු මමයා නැත්නම් මම හිතාගත්ත චරිතය අපිට කියන්න පටන් අර ගන්නවා. ඔබ ස්ටේෂන් මාස්ටර් කෙනෙකුට ඔහොම ඉඳලා බෑ. පිළිසිතු කීලි බලන්න. ඒක තමයි පිළිසිතු වෙනවා. මේ විදිහට අලුතින් ඇති කරගත්ත අපි හිතින්ම වගත්ත චරිතය මේ අපි ඉන්න චරිතයට විධාන කරන්න පටන් ගන්නවා. අපි නිකම්ම වාලයක් බවට පත් වෙනවා. ඇත්ත තමයි දොස්තර කෙනෙක් හරි වගේ කතර යන්න දැන් බැලුවේ පාඩම් කරනවා මේ බලවත් වෙනකොට මේ විදිහට හැදෙන්න ඕන කියලා අන්නේ ඇති කරන දේ නිසා අලුතෙන් අපි අද හදාගත්ත හිතාගත්ත ආත්මය මේ කින නාම රූප ලෝකෙනේ ජීවත් වෙන්නේ වෙනමම හීන ලෝකයක තමයි කියන්නේ. මේක නිසා අපි ජීවිත අලුතේ මේ නිසා අපිට මේ ආත්මයක් තියෙනවා. අලසුමක් තියෙන ඉස්සරහක් බලන්න පුළුවන් ජීවිතේ නාම වෙන්නේ හැම වෙලාවෙම අපි අලුත් චේතනා කරනවා. ඒ චේතනා කවදාකවත් මේ දැන් තියෙන අඩුපාඩු කමකින් හදන්න බෑ. ඒක තමයි අලුතෙන් නාම රූප ලෝකයක් අපි හිතින් හිතන. නමුත් ඒ දෙයට යන්න මේ කියන එක මේ කියන විචාරකම් කෞශලක ටික ආවා දෙන්න වෙනවා. ආනෝය විදිහට සංස්කාර නිසා අපි අලුතෙන් විඥානයක් පහල කරගත්තා පස්සේ මේ බවට පරිණ නැත්නම් චේතනාවක් නිසා අපි අලුත් චරිතයකට හැඩගැහෙන්න සූදානම් වෙනකොට ඒ චරිතයට ගැළපෙන නාම රූප ටිකක් අපි හිතින් හිතා ගන්නවමයි. ඒකට කියනවා විඤ්ඤාති නාම රූප කියලා. විඥානයේ විසින් හිතින් හිතා ගන්න නාම රූප. ඒ නාම රූප මේ දැන් දිනවල වැඩි වෙනස්. ඒක නිකම් හිතින් හිතාගන්න. නමුත් මේ නාම රූප tattete යන්ත දැන් කියන tattete වැඩියට කැපකිරීම කරන්න වෙනවා අදිෂ්ඨාන ගන්න වෙනවා අපේ වෙනත් අතිශයින් වෙනවා. ඒ නිසා විඥානික හේතු වෙච්ච චේතනාව අපි සංස්කාර කියනවා. ඒකත් මේ විඥානය ඊට ගැළපෙන නාම රූප ලෝකයක් හිතේ මවා ගන්නවා. ඒ මවාගත්ත නාම රූප ලෝකය
අපිට ආත්මයක් දෙන. ඒකට විඥානය කියලා කියනවා. මේ හිතවිල්ලක්, චේතනාවක්, ආසාවක් පහළ වෙන වාරයක් පස්සාදී මැරිලා හැම වාරෙම ඒ උපදින ආත්මයේ සුදුසු නාම රූප ලෝක අපි මාවයි. අපි දන්න සාමාන්‍යයෙන් අර මුතුංග ගහට විජයගත්ත මනුස්සයයි කතාව. ඒ මනුස්සයා කම්මැලි. මිනිහා බුද්ධයන්ගේ ඉස්සරහා මුරුංග ගහක යන්තම් මල් පිටිලා. මිනිහා බුද්ධයන් කල්පනා කරනවා එන්නේ මුරුංග ගහේ මල් පිටිලානේ කියන්නේ. ඒක යන්තම් බුබුලු. මේක දැන් ලොකු වෙනවනේ මම බුද්ධයන් කියන්නේ නැතත් වෙනවනේ. මම බුද්ධයන් ඉන්න දැන් ඔබ වැඩි. ඔබ වැච්චා මෙරුණාට පස්සේ මුරුමසික හීර වඩාන් පොළට. පොළට ගිහින් මට සුදු මුදලයි හම්බෙන්නේ නැත්නම් ඒකෙන් මම පොන්සි එලිපෙටි. එළුවා කියන කතාව බොහොම ඉක්මනට ගලන කතාවක්. ඒ ඊට පස්සේ ඒක ටිකක් ලොකු වෙනකොට මම ඒක එළියෙ පැටව ගන්න පුළුවන් තරම් ඉක්මනට එළුවට්ටියක් හරි. ඊට පස්සේ මම එළුවට්ටිය දිගම ආරකේ. හරි කරගත්ත පස්සේ හරක බෝ කරගෙන හරප්පච්චයක්. ඊට පස්සේ මම හරක් දෙන්නේ තුනේ විකුණලා මේ ගිහි වගේ හොඳට වැඩ කරලා පොන්චෙට හොඳට හදාගත්ත පස්සේ මට පුළුවන් තමක් කමක් තියෙන නිසා හොඳ තමක් කමක් තියෙන දේ කරපාරය බලන්න. ඒ නිසා මම දාට බඳින්නේ දැන් කරන්නේ මම පොසත් වහරවාසි මම කරපාරය බලන්න. බෑ ඒ වගේ හොඳ අස්සවරක් කරලා. අස්සවරක් කරන්නේ මම මාතට ඉඳගෙන අස්සවරක් පදි. ඔහොම කියලා යන්නේ දිගට හීන මම යනකොට කල්පනා කරනවා. දැන් මේ විදිහට පුංචි ගියේ කියන්නේ පොතෙන් අස්සකරත් ගන්න බෑ. මොකද ඒක මුරුංග ගහ රාජකතිය. මිනිහාගේ කාරණා දැන් ඕකට හොඳ වැඩ කරන මුරුංග ගහ කනවා කියලා මෙන්දින් අවදිච්ච ගමන් නේද මුරුංග ගහ කනවා. අර මත්තේ පොසත් ටිකක් ගන්න කරත්ට පාර හදලා. ඒක තමයි මුරුංග ගහේ දාන උඩුසී. ඔක්කොම ඉතින් ඉවරයි. උන්වගේ සිහින ලෝකයක තමයි අපි හැමදාම ජීවත් වෙන්නේ කොච්චර කරත් කැත නැතුව කිසිම විහිදෙච්ච ආකාරයක අපිට තරම් නොවන තත්ත්වයක් අපි නිතරම හිතාගෙන තියෙනවා. ওই ජීවත් වෙන ලෝකෙට මේ කියන නාම රූප වලින් හරියන්නේ. ඒකේ බොහොම උත්තර වර්ගයේ නාම රූප වගේ හිතාගෙන ඊට ගැලපෙන්න තමයි අපි හැමදාම ජීවත් වෙන්න හදන්නේ. ඒ නාම රූප අනිවාර්යයෙන් දැනෙනවට උතුම් ආත්මයක් උතුම් තත්ත්වයක් ඒ නාම රූපෙදී නැවතම මේ විදිහට විඥාන විශ්ේ නාම රූපයක් ඇති කරනවා ඒ නාම රූපේ නැවත විඥානයක් ඇති කරනවා ඒ විඥානේ නැවත නාම රූපමවන මේ දිගට යනකොට මේ විඥානපච්චය නාම රූපං කියන්නේ මැරිලා උපදින්න ඕනේ නෑ මේ ජීවිතය ඇතුළත චේතනාවක් පහළ වෙන හැම තැනකදීම කර්මයක් ඒ කර්ම නිසා අනිවාර්යයෙන් මේ පුද්ගලයා හැම චිත්තක්ෂණයකම වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. ඒක අපි වෙන කෙනෙක් අපිට උදා රසාවක් හම්බුනොත් අපි කියන රසාවෙන් ඉස්සෙල් මනුෂ්‍යනේ පස්සේ මනුෂ්‍යය. විවාහ වුණාට පස්සේ කියනවා ඉස්සෙල් මනුෂ්‍යනේ පස්සේ මනුෂ්‍යය විශාල ජීවිතයේ සිද්ධි වල දෙන අපිට ටිකක් බාර ගන්නවා. නමුත් නිදාගන්න පුද්ගලයා නෙමෙයි අපි අඳුරේ. අවදින පුද්ගලයා නෙමෙයි දවල් වෙනකොට. දවල්වලට ඉන්නසන්නේ හැන්දරෙනකොට ඉන්නේ හැම චිත්තක්ෂණයකම විශේෂයෙන් මතක තියාගන්න චේතනාවක් පහළ කරන සෑම චිත්තක්ෂණයකම අපි අලුතෙන් හීන ලෝකයක්. ඒ මවන හීන ලෝකෙට ගැළපෙන මම ආයේ එක තමයි මම ජීවත් වෙන්න හදන්නේ. ඒක නිසා බලනකොට අපි ඉන්නේ හීන ලෝකයක. ඒක ධර්මයන් සඳහන් කරලා තියෙනවා සබ්බේ පුතුජන උම්මත්තක. මේ සීලම පුතඥයෝ මරණයන්ගේ පසු වෙන නිදිමර ගාතින් පිරිසක් වගේ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ඒ කට්ටියගේ නාම රූප ලෝකවල. ඒ ලෝකවලට ගැලපෙන ආත්ම හිතේ ඉන්න මිසක් මේ මම දැන් මෙතන කියලා ගන්න මුළු ජීවිතේම නැහැ. වර්තමාන මොහොතේ ඉන්නවට වැඩිය හොඟා සැපයි අතීතය ගැන කල්පනා කරමිනෝ අනාගතය ගැන කල්පනා කරමිනෝ. ඒ ඕනම කෙනෙක් තරක් කරන්නේ කියනවා මේ වර්තමානයේ ඉන්න නිකන් කියලා. ඒක වැඩි හොඳයි විචි වැරදි නතර කරන්න අතීතය ගැන කල්පනා කරන්න. එතන මාසු සලසුම් පිළිබඳව අනාගතය ගැන කල්පනා කරන්න. නමුත් කාටවත් තේරෙන්නේ
අතීතය ගැන කතා කරන සෑම චිත්තක්ෂණයකම වර්තමානයේ ඉඳින අවස්ථාවක් ලැබෙනවා. අනාගතය ගැන කල්පනා කරන සෑම චිත්තක්ෂණයකම වර්තමානයේ හිතකර තියෙන සතිය ප්‍රමාදේ අප්‍රමාදේ කැපෙනවා. නමුත් වර්තමානයේ රස නීරසයි. ඒ නිසා අපි අතීතය ගැන කල්පනා කරගෙන දවස ගත කරනවා. අනාගතය ගැන කල්පනා කිරීමත් වර්තමානයේ වැඩි රසවත්. ඒ නිසා ඒක ගැන කල්පනා කරපෙයි. ඒ ගෙදර තමන්ගේ තන නැත්නම් වර්තමාන මොහොත බොහෝම ජයක පමණයි. ඒ වගේම තමයි මෙතන දැන් මෙතන මම දැන් කියන එක නෙමෙයි මෙතන ගැන කල්පනා කරුවොත් මෙතන ගැන කල්පනා කරනකොටදී උගා විචිත්‍රයි හිත පුදුක වෙනවා උනන්දු වෙනවා ඒ වෙන තරම් ගැන කල්පනා කරනවා මෙතන ඉතින් කල්පනා කරලා දැන් මෙතන ඉන්නේ කෙනෙක් ඒකට අපි දන්නේ වෙන අනාත්මතන කොතන කල්පනා කරත් ඒක වෙන්නේ මගේ හිත මෙතන තියාගන්න බැහැ ඒකෝනේ හිතට එකයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම ගැන මම කල්පනා කරනකොට වැඩි මම ප්‍රිය කෙනා ගැන මම කල්පනා කරනවා. එතන අනුන්ට අනුකම්පා කිරීම ගැන කල්පනා කරනවා. නානාත්ම දේවල් ගැන කල්පනා කිරීම හිත කුප්පරසුයි. හිත විචිත්‍ර කරනසුයි. ඒ නිසා අපිට ලොකු සතුටක් තියෙනවා. වර්තමාන මොහොත පැනලා මෙතන පැනලා මාව අමතක කරලා මේ අතන මෙතන ඊයේ හිට අනුන් ගැන කතා කරන නිසා ඔච්චර රේඩියෝ එකේ channels තියෙනවා. ටෙලිවිෂන් එකේ channels ගොඩාක් තියෙනවා. පත්තර කිලෝරක්. ඒ නිසා ජනමාධ්‍ය හොඳට දන්නවා. මිනිස්සු පාලනය වෙන්නේ මම දැන් මෙතන කියන යථාර්ථය නෙවෙයි ජනමාධ්‍ය විසින් දෙන ලනුවද. ඒ නිසා විශාල දයාවෙන් තියෙන ජනමාධ්‍ය ශාස්ත්‍රය. ඒක අපිට ගැලවෙන්නේ නැහැ. කවදාකවත් ලැබෙන්නේ ඒ මොකද ඒගොල්ලෝ දෙන දේ තමයි අපිට බාර ගන්න වෙන්නේ. ඒගොල්ලෝ කවදාකවත් පුහුණු කරලා නැහැ. මේ මම දැන් මෙතන කියලා අද්දකිය හැකි. දෙවියෙකුට බ්‍රහ්මණයෙකුටවත් අපිට අභියෝග කරන්න බැරි වර්තමාන මොහොතට අදවීම අපි අමතක කළ බොහෝම කල්. අපි වෙනුවට අතීතයේ අනාගතයේ අතන මෙතන අනුන් යන ඕන තරම් තොරතුරු ගැන අපේ අනුත් කියන්නේ. මම දැන් මෙතන කියලා අහුවොත් එතන ගේන්න බැරි නෑ. විනාඩි නීරස. ඒක කිසි යාදන ගතියක් නෑ, අලුත් කරන ගතියක් නෑ, කිසි කරන ගතියක් නෑ, කුතුහලයක්. ඒක නිසා අපි යන්න වෙලාවක ඊයේ හෙට දෙකට හිත ගියේ නැත්නම් නිකන් හරි හිත වර්තමානට වැටුණොත් ඒ වගේම අතන මෙතන හිත යනකොට ඉන්න තැනටම ආවොත් Taman ගැනම ආවොත් පුදුමාකාර පාළුවක් තිබෙනවා. ඊගොල්ලෝ නන්දවානේ විතරෝග සිංහල කියන්නේ කාරණාව යන්තම් අපේ වන්දනාව මට අරිපාළුයි ළමයෝ. අපිට පොඩ්ඩක් හරි විවේකයක් හම්බෙච්ච ගමන් අපි සැලසුම් කරනවා වන්දනාව. පිටික් පුතක් බලන්න. වීඩියෝ පොඩ්ඩක් අහන්න. නැත්තම් කණ්ඩු වැටේ කපුල තියන අල්පෙත් එක්ක කතා කරගෙන මොකද සෑම දෙයක්ම කරන්නේ වර්තමානයේ ඇත්තා වූ හිත එනකොට තියෙන බය එනකොට තියෙන අසරණ ගතිය පහළොතිය මගාර. ඒ කියන්නේ අර විඥානයේ විසින් ඇති කරන නාම රූප දෙක කවදාකවත් මේක විඥානය ඇති කරයි කියලා දැන ගන්නවට පුදුම බයක් තියෙනවා. අපි කොහොම හරි ඇති කරපු නාම රූප දෙකේ මත් කරලා ආශාවෙලා ඉන්නවනම් විඥාණයට මේ නාටකම දිගටම නරනවා යනවා. උපමාවකට කියනවා නම් ඔය මැජික් කාර්යයක් මැජික් කරලා පෙන්නකොට ඒ මැජික් කාර්යය කවදාකවත් කැමති නෑ. ඒක තියෙන ට්‍රික් එක ගන්න. ඒකට ඒ ජායි ලක්ෂණ දිගට කරන්න බෑ. ඒ නිසා මැජික් එක අපි ඉස්සරහින් බලන වෙනුවට ට්‍රික් එක බලන සුළුව වේදිකාවේ පිටිපස්සකට එන ගියොත් මැජික් කරන කියන්නේ එකමිනිය කෙලින් බොහෝ දෙනෙක් මෝඩ කරන වැඩක්. ඉතින් අපි උඩ හල්ලි කියලා කටක් කරගෙන බලාගෙන ඉන්නවා. ඔය දර්ශනේ දැකපු දවසේ හරි ලැජ්ජාවක් ඇති වෙනවා. මේක පුහු මොකක්ද තමයි කියන්නේ ඇස්පෙන්ඩ් කියලා අපි කියන්නේ මේ අපි මැජික් කාර්යයක් නැතුව අපි විශ්ීම කරන නිසා සර්වඥාන්සේ සඳහන් කරන විඥානයේ මායාකාරයක් කියලා.
විචාරකේ. ඉතින් මේ විඥානයේ විසින් පෙන්නන දේ තමයි අපි දැක්කා කියලා, අහුවා කියලා, අත්දැක්කා කියලා කරගෙන කරන්නේ. ඒ නිසා කවදාකවත් මේ විඥානය හදන ලෝකේ විඥානය දැක්කම හම්බෙන්නේ. ඒක උපමාවක් කියනවා නම් අපේ ඇහැට කවදාකවත් අපේ ඇහැ බලන්න බෑ. ඒක බලන්න කන්නඩියක් ඕන. කන්නඩියෙන් කියන්නේ ඇහැ නෙවෙයි ඇහි ප්‍රතිබිම්බය තමයි. ඊට පස්සේ ඒක ඇහැ දැක්කයි කියලා කියනක බොරුවක්. ආවේශයෙන් බලල්පැටියේ ඇස්තරින්ගේ ඉස්සල්ලා ඒක ජීවත් වෙන්නේ ඇතුළේ ඇස්පෙන්නේ. ඇහැ ඇරිච්ච ගමන් ඔබේ අවධානය පිටතට යනවා. ඒක නිසා අපේ පණ ආව බලල්පැටියට ඇස් දෙක ආව දැන් සම්පූර්ණ වුණා කියන්නේ. මොකද වෙන්නේ මොකද්ද? ඇතුළට යන කිරුනේ හිත පිටතට යන එක විතර. අර ඇතුළට යනකොට නම් බැරි වෙලා හරි උට මම දැන් මෙතන ඉඳී ඉඳී තියෙනවා. ඇස් දෙක ගන්නකොට පස්සේ කවදාකවත් ආයෙත් අනිවාර්යයෙන් මේක අතෙන්ට මෙතෙන්ට ඊට හෙටට අනිත් බලන්න කියන දිහාට යනවා මිස තමන් දිහාට එන්නේ. ඒ සමේ සෑම ඉඳුරේම පින් කරලා ලැබුවට ඕක දෙපැත්ත කැපෙන කඩුවා. කහරියට පාවිච්චි කරගන්න බැරි වුණොත් අපි නන්නත්තාරෝ. අපි නැවුම් ලෝකයකට මත් කරලා ඒ නැවුම් ලෝකේ රජ කරනවා අපි. ඉතින් ඊට පස්සේ අපි කවුරු මොනවා කිව්වත් අපේ තණ්හාව නිසා, අපේ දෘෂ්ටිය නිසා, අපේ මානෙ නිසා මේක මම දැක්කද මේක මම අතගාපුදී මේක මම කියපුදී ඔබ හොඳ නැහැ කියන්නේ කී වාද විවාද කලාවලාද තෝතෝ වරවර පළපළ කියලා ගන්න. කවදා හෝ මේ විඥානයේ විසින් ඇති කරන ස්වභාව නැත්නම් විඤ්ඤාතිය දැකගත්තු මුළු ලෝකෙම මායාව. මුළු ලෝකෙම මැරීමක්. ඒ නෞකාරය නැති කරන අදහසෙන් තමයි නැත්නම් නෞකාරයකට ඉඳ නොතබන අදහසෙන් තමයි ගරුවචන සඳහන් කරේ මේ නාම රූප ආනන්ද කවදා විඥාණය නැති කෙරේ. ඒ කියන්නේ මේ නාම රූප නෞකාර බාහිර ආත්මයක් හෝ බාහිර බලවේගයක් නෑ. ඒක මවන්නේ විඥානය විසින්. නමුත් විඥානේ තනි කරගෙන මේ පරිසම්පාදේ කවදාකවත් ඒක හේතුක නෙවෙයි. අපි සාමාන්‍ය සදාහන් කරනවා කාහකින් මල් හට ගන්න, මලෙන් ගෙඩි හට ගන්න, ගෙඩියේ ඇට තියෙන, ඒ ඇටේ බැලගත්තම තව ගහක් හට ගන්නවා, ඒ ගහෙන් තවත් කොළ මල් එනවා. ඒකෙ ඉදියට ගන්න ඇට එනවා මේ වගේ එකින් එකට යන પરම්පරාවක් වශයෙන් අපි පරිසම්පාදයේ අවිද්‍යාවච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප කියලා ඒක ඉල ක්‍රමයකට පෙන්නනවා. නමුත් කවදාකවත් මේක නෙවෙයි සත්‍යය. සත්‍යය නම් ඒ පළවෙනිම අවිද්‍යාව කියන මුල් වෙන්නේ ආසෝදහනේ. මොකද අවිද්‍යාව සහිත අනිකුත් චෛතසික සේරම එතන තියෙනවා. නමුත් අනික් චෛතසික යට කරගෙන අවිද්‍යාව ඉස්පතු වෙනකොට තමයි දෙයක් භාගයට දැකලා දැක්කයි කියන කරුවට නැත්නම් තමන් හිතාගත්ත දේ අත්දකපු දෙයක් හැටියට අපි මායාවට යනවා. ඒක චේතන සංස්කාරයක් තියෙනවා. විඥාන කියන නාම රූපත් තියෙනවා. නමුත් ඒ අවිද්‍යාව රජ වෙලා කියන චිත්තක්ෂණය එක්කම ඒ රජ අයින් කරලා සංස්කාර වැඩේ. අර චෛතසිකම මගා සංස්කාරය ඊපස්සේ කියන ආයත දැකපු දේ මෙහෙමනම් එන ඔය කියන විදිහට අර්ධ දැනමේ මෙන්න මේ ටික රකින්න ඕනේ මේ ටික නැති කරන්න. මේ ටික මම රස කරා. මේ රැස්කීමෙන් මම මේ ආකාරයේ චේතනා කරගතාන නව අදහස් ක්‍රියාත්මක කරනවා කියන සංස්කාරයේ ඒ තීන්දුව ගන්නවත් එක්කම ඊට සුදුසු චේතනාවත් එක්කම මම මේක පහළ වෙනවා මම ඒක කරලා දෙනවා. මේක තමයි මගේ පරම කෘත්‍යය කියලා විඥානය රැඳ වෙනකොට අවිද්‍යාව නැති වෙලා නෙවෙයි සංස්කාර නැති වෙලා නෙවෙයි කියන්නේ ආජාසනේ මාරු කරන එක නෙවෙයි. ඒ විඥානය ඇති කරගත්ත ගමන් විඥානය ඒ තමන්ට බලාපොරොත්තු වෙන හීන ලෝකෙට ගැලපෙන හීන ලෝකයක්. නාමරූප කොටසක් නවල ඒකට ගැලපෙන විඥානය එහෙම ගැලපෙන ආත්මය ඒක මවපු ගමන් ඒ විඥානයේට කටයුතු හමාරයි නාම රූප මුල් කරගන්න. මේ විදිහට නාම රූප දා විඥාන දෙක අතර තියෙන සම්බන්ධතාවය
නාම රූප නිසා විඥාන පහළ විඥාන නිසා නාම රූප පහළ වෙනවා කියන එක තමයි වෙනල කලාව සූත්‍රයේදී සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරන්නේ විඥානයක් නැතුව නාම රූපයකට බඳා හිටින්න බෑ. නාම රූපයක් නැතුව විඥානයකට බඳා හිටින්න බෑ. මේ දෙක එකිනෙක මත ප්‍රත්‍ය වෙනවා. මේ නාම රූපයගේ විඥාන විශ්ින් ඇති කරන භවන නාම රූප මතේ සලආයතන පස්ස වේදනා ආදී වශයෙන් දිගින් දිගට ගිහිලා අපි මේ අනිත්‍ය දෙක මවාගත්ත නිත්‍ය භාවය අසාර දෙක මවාගත්ත සාර භාවය අසුභ දෙක මවාගත්ත සුභ භාවය අනාත්ම දෙක මවාගත්ත ආත්ම භාවයක් නිසා කවදාකවත් මේක හොඳට කියන්න බෑ. විඥානය කියන්නේ තව කාලයකදී ඒක විසින් මවාගත්ත නාම රූපේ අපි සත්‍ය හේවුවට මේක නිත්‍ය සුඛයි සුභයි කියුවට කවදාකවත් හීන ලෝකෙක ඔය කියන ගන්න බෑ. ඒ නිසා කවදා හරි අවදි වෙන්න ඕනේ. මේ අපි දකින්නවයි කියලා හිතානින්න දේ බොහෝ විට අපේ රුචියි. What you see that you are. ඒක අපේ හිත අපේ විඥානයේ යම් වේලාවක ප්‍රියමනාව tattකරවත් උනොත් ඒක විසින් අවන ලෝකේ බොහෝම ප්‍රියමනාව දෙයක් වගේ. යම් වේලාවක අපේ හිත විඥානය ප්‍රියමනාව tattකරවත් උනොත් ඒක විසින් අවන ලෝකේ තාම අප්‍රියමනාව tattකරවත්. ඒක නිසා අපි හිතනවා යම් වේලාවක මේ ලෝකේ කල්යාණ මිත්‍රන්ගේ හිගයි. මේ ලෝකේ ඡන්ද පරසෝද්දේ වැඩි කියලා ඒ චිත්තක්ෂණේ පවතින හිත කල්යාණ මිත්‍රන්ගේ ඡන්ද පරස හිත. යම් වෙලාවක අපිට හිතෙනවා නම් අනේ මේ ලෝකේ කොච්චර කෙරුවක්වත් හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. හොඳට අප්‍රමාදිත හොයලා බලුවොත් අපිට ඉන්නවා නේද කියලා බැලුවොත් අන්නේම හිතන හිත කල්යාණ මිත්‍ර හිත හැකි සංඥාවක් තියෙන හිත. ඔය දෙකම චිත්තක්ෂණයට පස්සේ චිත්තක්ෂණේ කියනවා. ඒක ලෝක වෙනසක් කියන නෙමෙයි තමන්ගේ හිත මාරු වෙච්ච. අන්න ඕක්තාවදී තමයි තමකින් කරන්න බැරි. සමතේ හැම වෙලාවෙම කරන්නේ චිත්ත රූපයකට රිංග ගන්නවා. විපස්සනායෙන් කරන්නේ රිංගගත් චිත්ත රූපේ අභියෝග කරනවා. මේක චිත්ත මායාවක් පමණයි. මේක අනිත් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියන එන චිත්ත රූපේ ඇත්ත වේවා බොරු වේවා අතීත වේවා අනාගත වේවා අභියෝග කරන්න පුළුවන් නම් ඒ මොනතරට විතරක් විඥානික නාම රූප සහ නාම රූප විඥාන කියන මේ සංදිස්ථාන කෙට්ටු කරන්න පුළුවන්. කෙන්චි කරන්න පුළුවන්. දුබල කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේ පුදුලෙ ඉන්නේ මේ ආත්මය මමය පෝෂණය කරන තරයි. ඒක කියලා දෙකින් දිගටම අලුත් සලසමක් හදන්නේ අර පරම තින මොඩකමට රක්මත් කියලා ඉඳලා. ඒ හදින් දෙන්නුවයි කියලා කියන්නේ ආත්ම සංඥාව දිනනවා කියන එකම. පරිදුනම අහන්න දෙයක් නැහැ. පරිත්‍යාම හීනමානට. දිනුවාම අස්මිමානට. ඒ නිසා කොහෙන් ගියත් කරනවා. මෙන්න මේ මායාව මේ අනිමන්‍ය ප්‍රත්‍ය දැකගෙන සරුවචනාංශයේ දෙන විවසුම් මාර්ගය මොකක්ද? උනාසේ දෙන පිවිසුම් මාර්ගය, ගැලවුම් මාර්ගය මොකක්ද? උනාසේ මතක් කරන සත්‍යමත් වෙනකොට කිසිම පූර්ව නිගමනයකට යන්න එපා. කොයි දේ සමහිතව බලන්න. මේක වේවා මේක නොවේවා කියලා චේතනා මොනම විදියකට හලකන්න එපා. චේතනාව දිනුවම් පරාදය කරගෙනවා. චේතනාව එනකොටම දැනගන්න පුළුවන් නම් මම දැන් මේ ආස්වාදයක් පහළ වෙලා තියෙනවා. ඒ ආස්වාදයට වැඩි මගේ හිත හිතවිලි දිහාට යන්න කැමතියි. මගේ හිත වේදනාවට යන්න කැමතියි. මගේ හිත සංජෝගයට යන්න කැමතියි කියලා. මේ මානසිකාරය කොහාටද යන්න දෙපැත්තම ඕන තරම් මේ ආපතකතලිය කියන කොයි එකද යන්නේ කියන එක ඒ පුත්‍රයා ඒ වෙලාවේදී ගන්න කියනවා. සරබලදාන දෙවියන් වහන්සේවත් එහෙම නැත්නම් අපෙන් පරිබාහිර වෙන කෙනෙක්වත් කරන්න දෙන්නේ. ආනේක දන්නවා අපිට තේරෙනවා මේ වෙලාවෙම රද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතවිලි තියෙනවා ඕන ආනාපාන බලන්නත් පුළුවන් පිම්බි මැරෙන්න ඒක බලන්නත් පුළුවන්. අන්න ඒ වෙලාවේදී ඒ කොයි එකට සමාකාරව සලකන්න පුළුවන්කමක් ආපු දවසට අර විඥානයේ අලුතෙන් රූප මවන්නේ නැහැ නව රූප බාරගන්නේ නැහැ මොකද අපි කිසිම තැනක
අලුතෙන් විඥානයකට බදනම් වෙන්න චේතනා පහළ කරන්නේ නැහැ. ඕක තමයි අමාරුදී කියලා දෙන්නේ. ඕක තමයි කියලා දුන්නා තේරුම් ගන්න තමයි. මොකද අපි එන්නතාම චිත්‍ර රූපයක් වයින් මේක කළ යුත්තේ මේක නොකළ යුත්තේ. ඒක එන හැම දෙයක්ම අපි බලන්නේ වර්ණ ගැනීමච්ච කණ්ණාඩිය. ඒ තාකල් අර විඥානේ කර්ම පුරුදු ගති ආසව ධර්ම අවිද්‍යාව එහෙම නැත්නම් සංස්කාර දිගට ඒක නිසා අපි මේ භාවනා කරගෙන යනකොට මුලින් සතිය පිහිටියාට ඒ සතිය කවදාකවත් අවිද්‍යාවෙන් තොර සංස්කාරයෙන් තොර විඥාණයෙන් තොර ඒක නැවී නොකරනවා නෙවෙයි අපි නොමග නොවරිනවා නෙවෙයි අපි ඒක දැනගන්න. එතකොට අපි කියනවා සතියේද ඛණ්ඩ සතිය කියලා කැඩි යන සතිය. සතිය ආනාපාන ටිකක් කරනවා හිතවිලි වේදනාවක් සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ දුර්ලභ දුෂ්කර tattweටදී පුළුවන් තරම් අඛණ්ඩ සතියක් බවට පත් කරගන්න. සතිය අඛණ්ඩ වේගන යනකොට අර හිතවිලි වේදනා ධර්ම විතරක් නෙවෙයි තමන්ගත් මූල කර්මස්ථානයේ පවා බොහෝ වෙලා ඉන්න පුළුවන් ගැටියක් එනකොට අනිවාර්යයෙන්ම මූල කර්මස්ථානයේ ගැටිය දුරු වෙන්නේ. ඒක සිත්වදනා ගැටිය ඒක අපි කුතුහලයෙන් මොන ගැටිය ඉන්නේ දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාට හොඳ දක්ෂයෙක් නම් හොඳට තමන් පිළිබඳව පෝරණයකම නැතුව එන ඕන දෙයක් බාර ගන්න පුළුවන් මධ්‍යස්ථ හැඟීමකින් බලන්න හිත හදාගත්ත කෙනෙක් නම් ඒක හොඳට තේරෙයි. ඒ මූල කර්මස්ථානයේ නිරත වේගන එනකොට ශරීරයෙන් දැනෙන වේදනත් එමෙහිට තුනී වේගන පිටින් ඇහෙන ශබ්ද නෑ වෙන මට්ටමට වගේ වෙන්න පටන් ගන්නවා. හිතවිලි තිබුණට ඒව නිකන් නීරසනේ බාග හිතවිලි කලල රූප බවට පත් වෙනවා. ඉතින් එහෙම දෙයකින් යෝගාවචරය තෝරන්නේ මොකක්ද කියන්නේ? තෝරන්නේ දිගටම ආනපානෙ ඉන්නවද? නැත්නම් වේදනාවක් වසන චිත්තාන වසන ධම්මාන වසන කරනවා කියලා යන්නේ දේවල් තෝරනවාද කියලා බැලුවොත් තෝරන්නේ ගියොත් තමයි. ඒ නිසා ගත්ත අරමුණේ තුනී කරන යනකොට මේ සත්‍ය යම් වෙලාවක අඛණ්ඩ සත්‍යයක් බවට සුපතිත්‍ත සත්‍යයක් බවට වෙනවා නම් හැම අරමුණක්ම සමරස වෙන්න පටන් ගන්නවා. ඒක රසක් එකම රසයක් වගේ. මොකද ඒක රසයෙන් කියන්නේ මේ බලාගෙන ඉන්නකොට ඒකේ ආනාපාන කැලිත් හිතවිලි කැලිත් හද්ද කැලිත් වේදනා කැලිත් ඕන දෙයක් තියෙනවා තමන්ට ඕන තෝරන්න පුළුවන් නැත්නම් තෝරා පැත්තකට ඉන්න. ආමෝ තත්ත්වෙනකොට මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් ඔතෙන්ට නොගියයි කියලා මම හිතන්නේ. මම ගිය හැම කෙනෙක්ම ඔතෙන්ට ගියාට පස්සේ මත් මොකද්ද කරන්න ඕන කියලා එක්ක දැකවපදවන එහෙම නැත්නම් කුරාට ඉඳලා ඉලකන වැඩ පනිනවා වගේ අන්න විපස්සනා කරන්න පටන් ගන්නවා කියලා ඔන්න පටන් ගන්නවා. කරන අත් කාරුවම නෙවෙයි. ඒක දිහා මොනවාක්වත්ම තෝරන්නේ නැතුව ධ්‍යාන බලන ඉඳන ආරස්සාකාරී උපදේශය තමයි කියන්න පුළුවන්. රක්ත මූල කර්මස්ථානෙට යන්නයි. ඒකෝට අනිත් සෑම දෙයක් වෙනවා. ඒ කිසිම දෙයක් තෝරන්නේ තෝරන තරම තාම සතියෙදි වෙලා නැහැ. තාම විහත් සමාධියදී වෙලා නැහැ. ඕක බලාගෙන තරම් දක්ෂකමක් කියනවනම් ඒක තමයි විවේක බුද්ධිය පහළ වෙන්න හොඳම තැන. ඒ යන්නම් පහළ කරගත්ත සතිය හොඳ ඝන බහල වෙන්න. ශක්ති සම්පන්න වෙන්න නම් ඕකට හොඳට ගල් වෙනවා. අපි ගන්න දාගන්න. ඒක යන්තම් මේ තෙත් වෙන වෙලාව. ඒක නැතුව ඒක සෙට්ටෙන් ඉස්සර ගෙලි එකක් හරි ෆිසිකෙන් ගත්තොත් ඉන්වර්ටි කැරි කරන්න බෑ. ඒක කරන්න බෑ. මේ සෙට්ටෙන් සෑය කාලයක් ගන්න සීසන් කරනවා කියන්නේ ඕකට තමයි අපිට වෙලා ගන්නේ. උගදේ පොතේ යන්න ගන්නවා. ගියාට පස්සේ උතුම්ට ගියාට පස්සේ මේකට වෙන්න හැරලා පුදියා බලන්න ඉන්නවයි කියන එක තමයි අමාරුයි. ඒක නිසා හින්දු ආගමේ මට්ටමට දිනේ මොන කෙනෙක් ඔය විශේෂම
රමණ මහර්ෂි මුළු දර්ශනයම පිළිගොල්ල පෙන්නලා දීලා තියෙන තනි වචනයට සුම්මයි කියන්නේ. දෙවිලේ සුම්මයි කියන්නේ නිකන් හිටපන්. ඊට ඇඟිලි ගන්න. ඒක හවුස්සන් දෙපයි කියලා සම්පූර්ණ දර්ශන වේදාන්ත අද්වෛත වේදාන්ත සම්පූර්ණ පිළිගොල්ල තියෙන පොතේ තනි වචනයට සුම්මයි. අපිට බැරි ඔබ තමයි. මොනම විදියෙන්වත් මොනවත් නොකර ඉන්න අපිට බෑ. මොනම හරි කාර්යයක් මොන බන්දරයක් ඇඟිලි ගන්න. ඇඟිලි ගෑවි නැත්නම් උනවා. ඒක නවත්තනාලක දවසක් ඇවිල්ලා ඒ අන්‍ය සාස්ත්‍රයේ ශිෂ්‍යෙක් කතා කරලා කියනවා මේ අපේ සාසු මහන්සිය පිළිගන්නවට ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. බොහෝම හොඳයි. මේ දේවල් ගොඩාක් දේවල් යාගෙන ඒ දක්ෂකම් මේ ශිෂ්‍යා කියනවා. ඒකට කිසිම බාධාවක් කරන්න ආරම්භලා මේ ධර්මචන්නාංශයට බිරුණාන්ට පැය කීයක් මොනවක් හරි නොකර නිකන් ඉන්න පුළුවන්. පැය හිමනන් ටිකක් පුළුවන්. පැය දෙක බෑ. පැය තුනක් බෑ. වරුවක් බෑ. දවසක් බෑ. දවස් තුනක් බෑ. දවස් හතක් බෑ. අනිත් පැයක් විතර ඉන්න පුළුවන්. ඒ ධර්මචන්නාංශ කියනවා මම විතරක් නෙවෙයි මගේ ශ්‍රාවකයෝ හොඳට ඉතිරි කරලා පස්සේ නිරෝධ සමාපත්තිය සමග පැය දවස් 7ක් මොනක්වත් නොකරේ. ඕක තමයි මගේ තියෙන ධර්ම ඥානය. පුළුවන් නම් කරලා බලන්න. නිකන් ඉන්න. උත්තරී විපස්සනාට. නිකන් ඉන්න දෝගන හැම දෙයක්ම ඇලිලා අනාගතේ. අනාගාම වෙන්නේ අනාගතේ. ඒක හුදුවට භාවනා කරපත් උනට පස්සේ ඕකේ නාම රූප මවන්න යනවා. ඒ මවන නාම රූප වලට ආත්මයක් දෙන්න යනවා. ඒක දෙනකොටම මවනකොටම හිතාගන්න තියෙන්නේ ආශස් ප්‍රසාදයක්. ඒ මැවීම සමාන ආලෝකයක් වශයෙන් පෙළෙන්නේ තියෙනවා. ඒ මැවීම සමාන කයි පහසුකමක් විදිහට පෙළෙන්නේ තියෙනවා. කවේ සැලීමක්, කයි ධාර්ය දෙන්නilla, කේල වතුර ගෙලිලා ඕන දෙයක් මවන්න පුළුවන් ඔය හිතට. ඔය මවන සේරම කීටි ආරසාවට අර ඉතින් යනවා උදව් කරපු ආනාපාන විඳලා මේ සැලෙන ගතිය ඇති වෙන්නේ නැති පවතින නැති නැති වෙන්නේ නැති හොඳට බලන්න පුළුවන් නම් ඒක තමයි කියන්නේ ඇඟේ නොගසිනවා කියන්නේ පූර්ව නිගමනවලට නැතුව ඉන්නවා කියන්නේ එහෙනම් මේ කාය ලොකු වෙලා බලපං කොම්බරනවානේ මුළු විශ්ව පුරාම පැතිරෙනවා පේනවා බොරු නෙවෙයි ඇත්තනම් නමුත් ඒකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඉතින් යන්නේ හේතු වෙච්ච ආනාපානෙ වෙන්න නම් මොන තරම් කෙලස් නම් තවන වැඩක් මොන තරම් සද්ධාාවක් මොන තරම් සතියක් මොන තරම් සමාධියක් මොන තරම් ප්‍රඥාවක් මොනකේද මොනම හරි දෙයක් මේක අගය ආඩම්බරේ කරන්න ගත්තොත් එනකම් මේක එපා නොදකින් කියන ගත්තොත් සම්පූර්ණ අවුජාලාවක් වෙනවා. ඒ නිසා ඔය මූල කර්මස්ථානයේ සිංහේකන යනකොට විශේෂයෙන් මේ විඥානය ඉන්ද්‍රයන් හා බැඳිච්ච මට්ටමේ ඉඳලා එයා ගෙදර ඉඳලා අනන්‍ය ප්‍රතිපද මට්ටමට යනකොට අපි හුඟා දාඩි දානවා. අපිට ස්පාෂනස් ටැක්ටකටපත් වෙනවා. දැන් මොකද කරන්න ඕන කියලා කලබල වෙනවා. මොකද හේතුව මේ විඥානේ කෙට්ටු වෙන්න පටන් ගන්නවා. මේ විඥානේ කේන්චි වෙන්න පටන් ගන්නවා. මේ විඥානේ පච වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කාටද ඡන්ද දෙන්නේ? කොහොම උලංග හදාගෙන විඥානේ දෙන්නටපත් කරන්න හදනවද? එනතම තව දුරටත් බෙලහීන කරන්න නොසලී ප්‍රමාදී මධ්‍යස්ථ උපේක්ෂක මේක දිහා බලන්න. ඉතින් මේ දේ දන්නවා එන්නේ භාවනා දිකට යන්න මොකද වෙන්නේ? ආනාපානේ තවත් ඉතාලි මට්ටමකට යන තරමට සතිය දියුනේ. ඉතාලි මට්ටමට යන තරමට අප්‍රමාදයේ දියුනේ. අප්‍රමාදයේ සත්‍ය සම්මේ ආනාපානේ ශූමට්ටමට යන්න සමාධි ප්‍රඥාදිකේ වැඩෙනකොට නීවරණයන්ට ඉන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඊවරණ කියන්නේ අවිද්‍යාවට උතන ඉන්නේ. මොකද ආනාපානේ 11 ආකාරයක පේනකොට නොදැක්ක පැති අඩු වෙනවා දැක්ක පැති වැඩි වෙනවා. එනකොට අර අවිද්‍යාවේ තියෙන අඥානතාව වෙනකොට ඥානතාව වෙනකොට.
පහළ වෙන්න වෙන තමයි දෙන්නේ සංස්කරණය නොකරින තරමට තමයි මේකේ ඉතුරු මොනක් ටිකක් බලන්න පුළුවන්. සංස්කරණය කරොත් එංගලි ගැහුවොත් එවිස්සු අපේ හිත එකසකයි. සතිය නැති වෙනවා, සමාධිය නැති වෙනවා. ඊට පස්සේ අර දැකපු දේ දැක්කා කියන නම්බු විතරයි තියෙන්නේ. සමුතන් කියන්නේ දැක්කම තව ගොඩාක් බලන්න තියෙනවා කියලා ආනපන දැකපු හරි අඩුයි. ඒ හැල්මේ කඩාවිද ගන්න කිසිම අත්පය හොල්ලන්නත් බෑ. ස්පිල්ලන් ගන්නත් එපා. මුන්නම තැනකටවත් නැත්නම් එල්ලෙම බලන්න සංස්කාරයෙන් එන්නේ කේචි කරන්න පුංචි විදිහට කරගන්න. ඒකට චේතනාවක් නැහැ. අනේ මට මේක වේවා, අනේ මට මේ නොවේවා කියන කිසිම චේතනාවක් නැත්නම් විඥානයේ හරියට විශාල අපුප්පාවක් යට කරන දෙයක් වැලක මුල සිදල ගන්නවා. විශාල රසෝපාවක් කියන අපේ මේ ගංගියලක් නැත්නම් පුස්සලක් කියන මුල කැපුවට කවදාවත් ගහන්නේ වැලන්නේ. හොඳට කොළදාව කියනවා අපි තේරෙන්න පටන් ගන්නවා. වැසක් කරනවා අර වතුර දෙයම කොළවල වරනවා. ඒක උගක් පැතිලා තියෙන නිසා ලේසියෙන් මැරෙන්නේ. ඒ වුණාම ඒ වගේ අපි අර චේතනා නැතුව ඉදීමෙන් විඥානයේ මොන සින්දට විඥානයේ වේලෙන්න පටන් ගන්නවා. ඒක එහෙම අර උජාර භාවයෙන් කියන. අටුවාව බෙහෙලා දෙනවා එවැනි වැලක මලුත් දෙපෙන්නේ කියනවා. හැබැයි කවදාකවත් මේ මල පිළියට ගන්න. ඉන්සා චේතනා නොකර ගත කරන සෑම චිත්තක්ෂණයක විඥාන වලේ මුල සිඳීම සිදුවෙනවා. ඒ චිත්තක්ෂණය. හැබැයි විඥානයේ ඒ ගමනටම කෙට් වීමක්, මල් කොළ හැලීමක්, විලියමක් වෙන්නේ. එනුපෙන්නට එහෙම මේ පුද්ගලයා එහෙම ඉන්නවා තමයි. නමුත් අන්වලදියට ටිකෙන් පාර දීගෙන යනකොට විඥානේ තේරුම් ගන්න මගේ දැන් මුලට කට්ටු වෙනවා. විඥානේ මුලට කට්ටු වෙන චේතන නැති චිත්තක්ෂණය. ඕකට තමයි මම දැන් මේක කියන්නේ. මම දැන් මෙතනතර සෑම චිත්තක්ෂණයකම චේතනාවක් තියෙනවා. සෑම චිත්තක්ෂණයකම කාකරවස්සේ. සෑම චිත්තක්ෂණයකම සංසාරේ පොළේ. සෑම චිත්තක්ෂණයකම ප්‍රමාදයි. සෑම චිත්තක්ෂණයකම ආසතියි. ඉතින් කල්පනා සංසාරේ කල්පනා කරලා බලන්න මොන තරම් අන්ධකාරද මොන තරම් අවාගත්ත ලෝකෙක මොන තරම් චේතනා පහළ කරගත්තු කෝණියවද මේ චිත්තයෙන් මොකක් අත්දැකීම ප්‍රතිේරම වෙන දුබුවා ප්‍රතිේරම හීනෙන් දක්ව දේවල් ඒත් දැන් පහළ වෙච්ච චිත්තක්ෂණය නැත්නම් දැන් පහළ වෙච්ච චේතනාව බලන්න ඕක රැදි කරන්න කොච්චර මහන්සි වෙනවද මේ හීනක් වුණොත් මායාවක් වුණොත් පවාගෙනවක් වුණොත් ඒ තාක අනන්ත අප්‍රමාණ සංසාරයක කෙරෙහිද ඉත අපිට හම්බ වෙනවා මේක චිත්තක්ෂණයක අරමුණට මුණ දාලා මම දැන් මෙතන කියන තැනට එන්නේ මුන්න තරම් වටිනා විදියට ඒකෙදී අලුත් විඥාන පහළ නොවෙන්නේ අලුත් චේතනා පහළ නොවෙන්නේ බරපතල පහර දීමක් සංසාර කූඩුට විදිරෙනවා මේක ඔය භෞතික විද්‍යාව විනෝදයේ කියන පොතක් මම කියවලා තියෙනවා ඒකේ කියලා තියෙන හොඳට ශක්තිමත් හදලා තියෙන පාලමක් කරගත්තොත් ඒ පාලම හොඳ ඉංජිනේරු ශිල්පයෙන් ඕන බරක් දරන්න හදලා තිබුණාට හරියට ওই පාලමේ ගුරුත්ව කේන්ද්‍රය අල්ලගෙන ගම්මිණි සැටයකින් ගැහුවොත් ඒ මුළු පාලම බෙදෙනවා හරියටම ගුරුත්ව කේන්ද්‍රය ගන්නොත් මුළු පාලමම දෙදෙනවා ඒ දෙදරනකොට Taman දිහාවට දෙදරගෙන එන වෙලාව පන්නලා එහාට පැද්දෙන වෙලාවේ තව ගම්මිරිසක් ගැහුවොත් අර බලේ ටිකක් වැඩි. ආයෙසර මෙහාට එහාට ගැහුවොත් තව ටිකක් වැඩි වෙලා පාරම බිඳින්න පුළුවන් කියලා කියන ගම්මිරිසට වගේ. මේ ධර්මතම මේ සංසාරේ කොච්චර කල්ලාද සම්මේ මේ කියන්නේ විඥාන වැවුවත් කොච්චර කලක චේතනා වැවුවත් හරියට තන බලලා ගැහුවොත් ඒක දෙදරු කරනවා. ඒක තමයි ඇත්තටම දීප්ත වෙන්නේ ආනාපාන කෙනී වෙනකොට අපි වෙගුලන්න පටන් ගන්න. අපිට අපහසුකටපත් වෙන්නේ. ධාඩි දාන්න පටන් ගන්න. ඒ සේරම වෙන්නේ මුලට රත් වෙන වෙලාව. ඉතින් අපි නැති කියලා කියන භාවනා හරින වෙන ගුරුවරයෙක් කාට යන්න මෙහා හරින. මේ භාවනාව අරමුණ හොඳ නැහැ.
මේ වාහන මැදට හරි සෞඛ්‍යයේ තනමාරු. ඉතින් කාටද අපි ඡන්ද දෙන්නේ? අපි කාටද මේ ආවරය? මේක හිතනවද කවදා හරි කවුරු හරි සමතෙන් අල්ලන්න පුළුවන් ගැටයක් කියලා. මේ කප්පටල්ල. සමතෙන් කරන්නේ අපි ආත්මය වදන තමයි. විපස්සනා අනිවාර්යයෙන් දෙපයි. ඒකනේ පිටුදන්නාන්සේ අනිකු ශාස්ත්‍රෝ වහන්සේලාට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. උන්වහන්සේ දැක්කා මේ සෑම ලාභයක්ම ආත්මය වදන. ඒසාර ගෝලාන දෝෂයක් නැහැ. ඒ ලාභ මම කියන්නේ පා මගේ කියන්නේ පා මගේ ආත්මය කියන්නේ. මේව මත ප්‍රපංච කරන්න එපා. ප්‍රපංච කිරීම අපේ ජාතික පුරුද්ද. සංසාරගත පුරුද්ද. ඒ නිසා ආනාපාන කිවිගෙන යනකොට ප්‍රපංච ධර්ම ගොජ දාන්න පටන් ගන්නවා. බත්තරියක් කියන දුරගේ උස්සන්න නැතුව දරන්න නැතුව ඉන්න බැරුව තත්ත්වයකටපත් වෙනවා. ඒක කොණ්ඩක් නැත්තම්. ඒක වීර්යයක් නැත්තම්. සද්ධාාවක් නැත්තම්. සතියක් නැත්තම්. ඉතින් උලකට ගහගෙන ගියාම මහ ගන්නවා. මේ වෙලා මෙතන ඉන්නකේ උගය දෙනෙක් දැකලා තියෙනවා. නමුත් මේ වගේ දෙයකට හිත හදාගන්න හොඳ බණක් අහන්න කන්දිලා හොඳට හිතලා අනිත් දවසේ මූණ දුන්නොත් ඒ මූණ දීලා කාය කානාපාන තුනි කරගත්තොත් එදාට පුළුවන් මේ අදට වැඩි චිත්තක්ෂණයක් ඉස්සරහට චේතනා පහළ නොකර ඉන්න. මේ ඉංග්‍රීසි කියන්නේ choiceless awareness කියන. කිසිම විදිහට choosing නැහැ. තෝරන්නේ. වෙන දෙයක වෙන්නේ නැහැ දුර බලන්න. ගංගාකේ වාඩි වෙලා ගංගා ගලන දිහා බලන්න. හිතවිලියාවක් ආනාපානියාවක් වේදනාවක් හබ්දාවක් ඉච්චරයි. කොහොමද ඇති වෙන්න නැතන දුන්නාම ඒගොල්ලෝ තොවිද නැట్లా යනවා. ඒකට පාළු පිටිය තමයි ඉතුරු. ආනාපානියාවක් පැත්තට. ඔබ ඉවර කරපු දාසේ සර්වඥාන්සේ සහතික කරනවා ආනාපානිය ඔක්කොම ටික දැක්කම. ඇති වෙන්නේ නැති කුලෝසු නැති වෙන්නේ නැති. ලෝකෙ මේකෙන් දැකගන්න පුළුවන්. ඒක ඔක්කොම අල්ලගෙන ගියාම පුදුමාන්නේ සඳහන් කරන දොඩංගොඩ බදාගත්තා වගේ. දොඩංගොඩ බදාගත්ත එකක්වත් නැතරම වෙන්නේ. එකක් කැල්ලුවොත් නම් ඒක ගන්න පුළුවන්. ඒකේ මේ නම සතරවක සමසතලි කර්මස්ථානම කරලා තියෙනවා. විපස්සනාත් කරලා තියෙනවා. ධර්මං කරනකොට 6 ආකාරයකට ප්‍රතිවාදී වශයෙන් නම්බුලා හදනකොට වෙන්නේ මෝඩකමට අන්තක්තාවය එකක් එක කරගෙන ඒක හොඳට කරා. ඒක ඔක්කොම හරි මොකද විපස්සනාට. ඒකට හොඳම කුරුක තමයි ඔය විඥාන නිසා නාම රූප පහළ නැති නාම රූප නිසා විඥාන පහළ වෙනවා කියන අපි චේතනාව පහළ කරන වාරයක් පාසා අපි අර තීන ලෝකයක් වව. ඊට පස්සේ හීන ලෝකෙට හරියන්නේ අපේ ආත්ම කුඹන. ඕකේ තමයි ජීවිතේ. ඉතින් පාන්තර නැගිටපු ගමන් ඕක කරනවා. නින්දට යනකොට පච වෙලා නරක වෙලා ඉතින් අවුත් කරන ආයෙත් කියලා. හැන්දා මුන්දියන වෙලා බලන්න. කවදාකවත් පුදුව හිතේලා කියන්නේ කවදාකවත්. ඒක නැගිටින්නේ කොහොමද? අද දෙන්නේ නැහැ කියලා. කොහොම හිතනවලු බලු කල්යන්න ඉඳත් ඕක හිතනවා. උන්විතන හරි අවුත් වැඩි අර කොහොම බසලත් එදී තියෙන්නේ. ඉතින් කට්ටිය විතර බලු පරිසම් ගන්නවා. ඒක මෙරිලා හිතනවලු කියවල හදන්න ඕනේ. පැස්සට කියනවලු හරි අවුත් බලපන්. අපි පරම්පරා මෙච්චර ඉඳලා තිබුණා. කවදාහක්වත් අපි මිනිස්සු හිතලා නැහැ. අපි මේ කරන්න අරගයි දැසේ කරන්න දෙයක් නැහැ කට්ටිය කතා කරනවා. පාය බුගන් චී ගාලා ගියාම ආයෙ කොයිද හම් වෙන්නේ කියලා. අනිවාර්යයෙන් දෙන අපේ පරම්පරාව, ඉතිවිලි පරම්පරාව, චේතනා පරම්පරාව, අම්මතාවේ බලවල් සංගදේ පරම්පරාව. එතන නිලව ගෙවල් හදන්න ගන්න කතාවක් ඔය වෙලාව. අපි අත්තල මුත්තල ගිත්තරගේ රත්තල පනත්තල කියන්නේ මුත්තල. ඕකමයි කියන්නේ. හැබැයි කෙනෙක්වත් කනකට කියන්නේ. ඒකට කරන්න ගිය නිසා සර්වඥාන්ත කියලා දුන්නා අකිරිවාදයක් නෙවෙයි කතා කරන්නේ මුදුනේල සතිය කියලා. ඉතින් මේකෙන් ආනපානෝ වම හෝ දකුණ හෝ දෙර බලන්න අනිවාර්යයෙන්ම විශාල බාහිර ගම්මිතෙන් යරුවා වගේ තාලවල. මේ දෙදරන්න කතා කරා. ආනිදාට ඒ ගත්ත ගැම්මටම දිගටම ගහගෙන ගියොත් අනාගතේ තේරෙන්න පටන් ගන්නවා ඒ විඥාන මූලයට කට්ටු වෙනවා. විශේෂයෙන් චේතනා පහල කරන්නේ නැත්නම් එනකොට නාම රූප නිසා විඥානය නිසා නාම රූපයක් කියන කුරුක
කඩලා දාන්න බැරි වුණාට වැඩ ගන්න හැටි දැක ගන්න පුළුවන්. නැගිටිනකොට ලොකු සාන්තියක් දැනෙනවා. මේ කාලය තුළ කර්ම රැස්ලා. තිබුණ කර්ම ගෙවෙන්නේ ඉතියි. ඒ තමයි යෝගාවචර ජීවිතයේ තනි වචනයකට තනි වාක්‍යයකට අඩු කරනවා කියන්නේ අපකරා ඉදිරි පෞලික කර්ම එන්නේ බුදු වුණත් නැතර කරන්නේ. බුදු විලක් දුවමන කර්ම 12ක් පරිසම්පියදී. ඒක අපිට ඕනේ නරාජකකටපත් වෙන්න ඕනේ ලැජ්ජාවට අපිටපත් වෙන්න පුළුවන්. මොකද මේ කොයි එක වුණත් ඒ පටිගන්ධන කර්ම මතින් අලුතෙන් කර්ම රැස් නොකරගෙන සිටීම පමණයි යෝගාවචරය කියලා කියන්නේ. ඒ මතින් ඉක්මනක් කරගෙන නැත්නම් මානකාරකම් කරන අලුතෙන් කර්ම රැස් කරනවා නම් මනුස්සත්වයක් නැහැ. ඒක තමයි සාමාන්‍ය ජීවිතයේ. අපි මනුස්ස වෙනවා කියලා කියනවා නම් යෝගාවචර වෙනවා කියලා කියනවා නම් පැමිණි දුක් පැනිරාය කියන එක දරාගෙන අලුතෙන් කවදාවත් කිසි කෙනෙක් වෙන්නේ නැත්නම් අනාගතේ වෙන්නේ චේතනා පහල කරන්නේ તો කර්ම රැස් කරන්න තියෙන බුදුන් ශක්තිය කියන විපස්සනා කරලා. ඒක උගා පුරුදු කරපු සතියකට උගා පුරුදු කරපු අප්‍රමාදී තත්ත්වයකට පමණයි. ඒ නිසා ආධුනික මේ සතිය ආධුනික අප්‍රමාදී කියන තැනක බරපතල කාරණාවක් විදිහට පෙන්වනකොට සතිය කස කරනට පස්සේ ගැම්ම ගන්නට පස්සේ මේ අප්‍රමාදී හොඳට ජවයට ආවට පස්සේ තේරෙන පටන් ගන්න රූප බලනවා කියන්නේ මහා වර කරදරයක්. ශබ්ද අහනවා කියන්නේ කන පීඩි ගැනීමක්. මේ සෑම දෙයකින්ම කරන්නේ විඥානේ විහෙතරපත් කරන එක. ශබ්ද නැති වේදනා නැති හිතේ නැති ඒ විවේකයෙන් පන්නා වූ ප්‍රීතිය එහෙ නැත්නම් අනිත්‍ය ප්‍රතිපද විඥානේ නොලබුවා නම් නොදැක්කා නම් අත් නොවින්දනම් මොකද්ද අපේ තිබුණේ කියන තරමට අර සතියයි අප්‍රමාදයෙන් පටන්. එතකොට උංගාවක් අපි විවේකයෙන් ප්‍රීතිලෝකේ එහෙම නැත්නම් දිට්ඨ ධම්ම විදිහේ පුළුවන් මිසක විදිමේ නිරෝගී තත්ත්වයකට වෙලා ඒ කියන්නේ සමත සුඛේ විඳලා ඊට පස්සේ තමයි ඒ කියන්නේ තාමත් විඥාන කෙන්චි කිරීම කෙට්ට කිරීම කරන්නේ දිගින් දිගට ප්‍රාර්ථනා නැති බලාපොරොත්තු ඇති කරගන්න නැති කර්ම රස කරන්නේ නැත්නම් ගියාට පස්සේ තමයි අර තණ්හාව වේදනාව දෙක අතර තියෙන පුරුක මුදලටම තුනී වෙච්ච වෙලාව. අර බොක්සින් වලල්ලේ අන්තිම අවධාන පුරුකෙදි වගේ නොකවුට් වෙන්න ගහනවා. එතෙන් දෙනකන් ගැහුවට හරියන්නේ නැහැ. ඒකට කවදාකවත් නොකවුට් වෙන්නේ නැහැ. නොකවුට් වෙන්න ගහන්න දෙලා හෙම්බත් කරනවා. හෙම්බත් කරන එක තමයි මේ යෝග ජීවිතය කියලා කියන්නේ. ඒක හෙම්බත් වෙන්න ඕනේ නැහැ. හෙම්බත් නැතුව කරන්නේ මේ ධර්ම සාකච්ඡා කරා. ඒක තමයි මේ ධර්ම දේශනා කරන්නේ. බුද්ධ ආගමේ තියෙන දුක් අපි ඉතරයින් කියarena අනිත් උන්වහන්සේලා මේ ලාභයට ලක්ෂාරකට මේ කරේ නෑ. උන්වහන්සේ සංසාරයෙන් ගැලවෙන්නයි කරේ. අපිත් ඒ પરම්පරාවෙන් වලනම් ඔය කරන්නේ උන්වහන්සේලා කෙරුවේ කිසිම කාලයකින් අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැති වෙන කාලයක කියොත් ඔය විඥානාත්මක දෙක අතර තියෙන සම්බන්ධතාවයේ කැඩෙනකොට පුදුම සාන්තියක් දැනෙන්න පටන් ගන්නවා. ඒක දෙවෙනි වෙන්නේ නිවනට පමණයි. ඒකන සෑම චිත්තක්ෂණයකම නිවන් රසය දැනෙනවා. ඒකට කියන තදංග නිබ්බුතිය කියලා. එතන තේරෙනවා දැන් නම් මම ඉන්නේ ගැලවෙන මාර්ගයේ. ඉතින් මේ බණ ඇහිනේ, බණ කීනේ, ධර්ම සාකච්ඡා කරමින් භාවනා කරමින් සක්මන් කිරීමේ ජීවිතනාටම ඒ ප්‍රථම වශයෙන් මේ තදංග නිබ්බුතිය මෙතන දකින්න ලැබේවා. මේ ජීවිතයේ මේ ගෞතම බුදුන් වහන්සේලාගෙන් අවසාන පරිණිරවාණ සාක්ෂාත් කරගන්න ලැබීවා කියන ප්‍රාර්ථනාවයි අදට නිශ්චිත දේශනාවෙන් මතක කරනවා ශ්‍රී දනාටම සංසිඳා වේවා.